we want to see. In graphic file formats, we are going to discuss what file formats to be used depend on different purposes, right? අපි ගොනු ආකෘති graphic ගොනු ආකෘති කතා කරන්න යනවා අපේ අවශ්‍යතාවය උමනා වන මොන වගේ ඒවද පාවිච්චි කරන්න ඕනි කියලා. එතකොට we have to discuss first of all the size of the image. The size of the image depends on the number of pixels that we have seen earlier. අපේ මේ ප්‍රමාණය තීරණය වෙන්නේ ඒකේ පික්සල ප්‍රමාණය. Then you have to know the number of colors. එහෙම නැත්නම් වර්ණ ප්‍රමාණය. එහෙනම් graphic එකේ ප්‍රමාණය තීරණය වෙන පොතේ ඒකේ තියෙන පික්සල් ප්‍රමාණය සහ වර්ණ ප්‍රමාණය. අපි කලින් ගානේදී මේ දෙක වැඩි කරලා බැලුවා. Right? So in the previous one we have calculated, given the size, we calculate the total number of pixels and then we decided to represent colors in one pixel, how many bits you need. Right? That's what we did. Then අපි කලින් කීදී දැක්ක මේ ගොනු ගොඩක් විශාලයි. 60,000 bytes in previous one, 100 into 200. Right? And to represent an image file, you need a lot of space. Then there's a problem. අපි දන්නවා we have a limited space in computers. පිට තියෙන ඉඩ ප්‍රමාණය අඩුයි. limit නේද? ඉක්මනට පිරෙනවා. Right? ප්‍රමාණය විශාල වෙන බැරි වෙනවා. So what we have to do before we store the graphic, we need to compress. Compress means we have to reduce the size of it. We need to reduce the size of the image. This is called image compression. අපිට ප්‍රමාණය අඩු කරන්න ඕන. අපි කියනවා graphic සංකෝචනය කියලා. ඒතර මේ සංකෝචනය කරලා තමයි save කරගන්න වෙන්නේ. Right? මේකේ වාසිය තියෙන එකක් තමයි සංකෝචනය කරන නිසා අපිට අඩු ඉඩ ප්‍රමාණයක් ඕන වෙන්නේ. Alright. So when you store, you need less space because you are going to compress the original file. But depending on what compression technique you use, you may lose information. හරි එහෙනම් අපි තෝරගන්න අපේ file type එක ඒක අනුව මේ ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන්. Right? Okay. හොඳයි. එහෙනම් මේ වර්ග දෙක ගැන අපි කතා කරොත් there are two types. අපි කියන හානි නොවන සංයෝජන. අපි කියන lossless සහ lossy කියලා. මෙන්න මේ දෙක තමයි අපි පාවිච්චි කරන්නේ. So lossless and lossy. දැන් සමහර image format තියෙනවා පුතේ කිසිම හානියක් වෙන්නේ නැහැ file format එකට. හරි? file format එක කිසිම හානියක් වෙන්නේ නැහැ. So එකක් තමයි හානි නොවන සංයෝජන. We call it lossless compression. No quality reduction. Quality කී වෙනසක් නැහැ. හරි? original quality එකම තියෙනවා. එහෙම නැත්නම් හානි වෙන අපිට ටික quality එක අඩු කරගෙන මේක save කරන්න පුළුවන්. වටතර ගොඩක් ප්‍රමාණය ගොඩක්ම කුඩා වෙනවා. right. අපි මේ process එක කතා කරොත් පුතේ මේකෙදි වෙනදී මොකද්ද මේ වෙන්නේ කියලා අහුවොත් මේකේ වෙනදී මම දල වශයෙන් කිව්වොත් right දල වශයෙන් අපි මේකෙදි වෙන දේ කතා කරොත් හරි මෙන්න මේක තමයි වෙන්නේ මොකද්ද මේකෙදි වෙනවා කියලා කියන්නේ අපි ඔරිජිනල් ඉමේජ් එක ගත්තොත් ඉමේජ් එක මේකයි කියලා ගත්තොත් ඒක කම්ප්‍රෙස් කරනවා කියලා කියන්නේ කුඩා කරනවා. එතකොට නැවත අපි ඒක ආපහු දිගෑරියාම මේ નિયમિત ඡායාරූපෙම ලැබෙනවා නම් අපි ඒකට කියනවා lossless කියලා. So when you have the original, when you compress it, and then when you restore, if you are getting the same image, we call it lossless. නමුත් සමහර ඒවා අපි දන්නවා when you convert lossy original into compressed mode, and if you are getting back, you won't get the original image. එහෙනම් සමහර ඒවා තියෙන හානි වෙන සංයෝජන ගත්තොත් මේ විදිහට කුඩා කරලා compress කරලා ආපහු ගන්නකොට ඒ නියම ප්‍රමාණය නොලැබෙන්න හැකියාව තියෙනවා. right. දැන් අපි ගත්තොත් විවිධ ඡායාරූප වර්ග තියෙනවා. හරි?
ඒ ෆයිල් ෆෝමැට්ස් මං කීපයක් ගත්තොත් නිතර පාවිච්චි වෙනවා. පුතලා දැනටමත් මේවා ගැන දන්නවා ඇති. නමුත් අපි කතා කරොත් දල වශයෙන් JPG කියන එක තියෙනවා. මේ JPG කියලා කියන එක අපි ගොඩක් වෙලාවට වෙබ් එකේ හරි ඊට පස්සේ ඡායාරූප වලට තමයි පාවිච්චි වෙන්නේ. ගොඩක් වෙලාවට වෙබ් ග්‍රැෆික්ස් සහ ඡායාරූප වලට තමයි අපි වැඩිපුර මේක පාවිච්චි වෙන්නේ. ඊට පස්සේ තියෙනවා GIF කියලා ෆෝමැට් එක. GIF කියලා කියන්නේ web graphics such as button icon, especially animations. පුතාලා දකිනවා සමහරලාට images තියෙනවා ඒවා animate වෙනවා වගේ පේනවා. අන්න මතක තියාගන්න GIF වලින් තමයි හදලා තියෙන්නේ. හරි? ඒතකොට මේකෙදි නවීකරණ සහිත වෙබ් ග්‍රාෆික තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ PNG ඔගොල්ලෝ නිතර දකිනවා දැන් මෑතකදී නම් ගොඩක් ජනප්‍රිය ගොනු ආකෘතියක් වෙබ් ග්‍රාෆික සඳහා නිතර පාවිච්චි වෙනවා. ඊළඟට වෘත්ති මේ ඡායාරූප අපි ගන්න උදාහරණ වෙඩින් ෆොටෝග්‍රැෆි වගේ වැදගත් ඒවලදී අපි පාවිච්චි කරන මේවට වෘත්තීයම ඡායාරූප ග්‍රාෆික ආකෘති කියන එක අපිට කියන්න පුළුවන්. ප්‍රොෆෙෂනල් ෆොටෝස් හරි මෙන්න මේ විදිහට තමයි පුතේ අපේ ඉමේජ් ෆෝමැට්ස් එන්නේ. දැන් ඔබ අහුවොත් එහෙම පුතේ කොහොමද මේක බලන්නේ කියලා මේක හරි සරලයි. මම ෂෙයා කරන සම්පූර්ණ ස්ක්‍රීන් එක මම යනවා ඉමේජ් එකක් හොයාගෙන right මම ඉමේජ් එක ගන්නවා. right ඒකේ මම ඉමේජස් තියෙන තැනකට යන්නම් පුතේ. මෙන්න එක ඉමේජ් එකක් right එක ඉමේජ් එකක් මේ ඉමේජ් එක තමයි තියෙන්නේ. right මේකේ වර්ගය බලන්න ඕන පුතලා right click කරොත් මේක උඩ කරලා properties යන්න. properties ගියපුවම පේනවා මේක මොන ෆයිල් එකක්ද කියලා. ඉතින් JPG ෆයිල් JPG දිගපල්ල දීලා තියෙනවා. හරි. එතකොට මේ ෆයිල් එක කවද ක්‍රියේට් කරේ, කවද මොඩිෆයි කරේ, කවද ඇක්සස් කරේ කියන තොරතුරු මේකේ සටහන් වෙලා තියෙනවා. J48 කියලා කියන්නේ අපි දන්නවා කම්ප්‍රෙස් කරපු ෆෝමැට් එකක් තමයි අපි මෙතනදී ගන්න යන්නේ. එහෙනම් අපි දැනට කතා කරා විවිධ ග්‍රාෆික් වර්ග තියෙන ඒකින් JPG, GIF, PNG, TIF ප්‍රධානයි කියලා. එහෙනම් මේවා තමයි ගොඩක් වෙලාට අපි පාවිච්චි කරන්නේ. right. හොඳයි. අවසාන වශයෙන් අපි GIMP වලට යන්න කලින් මේ වල වාසි අවාසි චුට්ටක් කතා කරන්න ඕනි. මොනවද වාසි අවාසි? උදාහරණයක් විදිහට මේ රාස්ටර් සහ වෙක්ටර් ග්‍රැෆික්ස් ගැන. රාස්ටර් සහ වෙක්ටර් ග්‍රැෆික්ස් ගැන. අපි සැසඳුවොත් මොනවද අපි බලාපොරොත්තු වෙන්නේ? හරි. right එහෙනම් මේක පැත්තකින් අපි ගත්තොත් criteria and raster ද vector ද වඩා සුදුසු කියලා තීරණය ගන්න පුළුවන්. එතකොට ආරම්භය ගත්තොත් මේක නිර්මාණය වෙලා තියෙන මුලින්ම අපි කතා කරා පික්සල වලින්. හැබැයි වෙක්ටර් ග්‍රාෆික් නම් අපි කිව්වා ජ්‍යාමිතික හැඩතල වලින් කියලා කිව්වා. right මෙන්න මේකේ පුතාලා දන්නේ මට උත්තර ටිකක් හොයලා දෙන්න chat එකේ වань. උදාහරණයකද ප්‍රමාණය ගත්තොත් මොකද වෙන්නේ මේ දෙකේ? අන්න ඒ වගේ.
hello ඔපුතේ පටන්ගම් මම මේවා කීපයක් කියන්න right පළවෙනි එක තමයි මේ ක්‍රයිටීරියා කියලා කියන්නේ අපි මෙතනදී මොනවා ගැනද අපි මේ කතා කරන්න කියන එක වෙස්ට ග්‍රාෆික සහ රාස්ට්‍ර ග්‍රාෆික කියන එක තමයි මෙතන ඉන්නේ එතර වර්ග දෙකයි අපි මුලින් කතා කරොත් අපි මුලින්ම how you are going to create right කොහොමද නිර්මාණය මොනවද පාවිච්චි කරන්නේ ඔව් පුතල මට කියන්න රාස්ට්‍ර ග්‍රාෆික එකකුයි වෙක්ටර් ග්‍රාෆික එකකුයි වෙනස් වෙන විදිහ අපි මුලින්ම කතා කරා ඔව් රාස්ට්‍ර ග්‍රාෆික් එකක් සහ වෙනස් කොහොමද ක්‍රියේෂන් එක yes කියනවා creation yes මොකක්ද වෙන්නේ creation රාස්ට්‍ර ග්‍රාෆික් එක කොහොමද හැදෙන්නේ කතා කරමු මුලින් made up of pixels ප්‍රමුති හරියට මුත්‍රය කියලා තියෙනවා ජනනිත් කියලා තියෙනවා right how about vector graphic අපි මුලින් කිව්වොත් පික්සල ආරාවක් එහෙම නැත්නම් පික්සල වලින් තමයි මේ රාස්ට්‍ර ග්‍රාෆික කියන එක හැදිලා තියෙන්නේ එන vector graphic yes we are using geometrical shapes good like we use points lines and shapes අපි ලක්ෂ රේඛා හැඩතල වගේ ජ්‍යාමිතික හැඩතල තමයි මේකෙදි පාවිච්චි කරන්නේ හරි බොහොම හොඳයි right අපි කොහොමද ස්ටෝර් කරන්න කියලා බලමු storage raster graphic කොහොමද අපි ස්ටෝර් කරන්නේ vector graphic කොහොමද ස්ටෝර් කරන්නේ ඔව් මොකක්ද දෙන්නේ දැන් උදාහරණයක් ගත්තොත් අපි සර්කල් එකක් කියන එක රාස්ට්‍ර ග්‍රාෆික වගේ දැම්මොත් නේද මේක තැම්පත් කරන්න ඕන රාස්ට්‍ර ග්‍රාෆිකයක් නම් සර්කල් එකක් නම් මේකේ පික්සල් ගාන තියෙන්න පේන්නේ මතකද අපි අර ඇඳා ඒතර මේ හැම තොරතුරක්ම ඕනේ කොහෙද මේ පික්සල් එක තියෙන්නේ කොච්චරද තියෙන්නේ මෙන්න මේ විදිහට පික්සල් ආරාවක් we are going to make use of rectangular matrix of pixels ගොඩක් ඕනේ පික්සල්ස් ටික තමයි අපි තැම්පත් කරන්න පාවිච්චි කරන්නේ. ඒකට පික්සල් එක සහ පික්සල් එක කොහෙද කියන එක තියෙන්නේ. වෙක්ටර් ග්‍රාෆික් ගත්තොත් එහෙම නෙමෙයි. ජ්‍යාමිතික හැඩතලනේ. එහෙනම් අපි ලක්ෂයක් තියෙනවා නේද? මේකේ වෘත්තයේ අරය තියෙනවා. So if it is r අපි හිතමු මේ center point එක x and y කියලා. මේ information enough. x y r this is only we are going to store. ඔච්චරයි අපි තියාගන්න. Right? So we can use simple instruction like drawing a circle with a center at x, radius r with a color c. But you need more memory, right? ඇයි අනිත් පැත්තට මේක නිර්මාණය කරන්න ඕන. හැබැයි එහා පැත්තේදී you don't need it. හරි. ඔකට වැඩි මතකයක් අවශ්‍ය වෙන්නේ නැහැ. රාස්ටර් වුණොත් මොකද පික්සල් ගාන තමයි අපි එකේ සටහන් කරන්නේ කොහෙද පික්සල් එක තියෙන්නේ කියලා. හැබැයි වෙක්ටර් ග්‍රාෆික් එකක් වුණොත් ඒක වෘත්තයක් නම් ඒ වෘත්තයේ ආරය මෙන්න මේ තොරතුරු අපිට තියාගන්න. Right. So that's about storage. Next one. The usage. මොන වගේ අවස්ථාවලද අපි රාස්ටර් පාවිච්චි කරන්නේ මොන වගේ අවස්ථාවලද අපි වෙක්ටර් ග්‍රාෆික පාවිච්චි කරන්නේ
හරි raster graphics අපි මොන වගේවද මේ raster graphics වල දකින්නේ yes ජනනි අචිර ඔව් pixels වලින් අපි දැන් දැක්කනේ images ගැන කතා කරන්නේ මොන වගේවද පාවිච්චි කරන්නේ raster graphic වලදී ඊළඟ vector graphic වලදී අපි මෙහෙම කියමු photographs කොහෙද තියෙන්නේ photographs කොහෙද තියෙන්නේ raster graphic එකද vector graphic එකද තියෙන්නේ photographs photos yes photos එනවා ඇත්තේ මොන පැත්තටද raster graphic ද vector graphic එකද අපි ගන්න image එක දැන් පොතලක ෆොටෝ එකක් ගත්තොත් ඒකේ pixels විදිහටද තියෙන්නේ එහෙම නැත්නම් අර වගේ ජ්‍යාමිතික හැඩතලද වෙර ඇත්තේ exactly නේද ඒක raster graphics වෙන pixel වලින් තමයි එන්නේ එහෙනම් photographs ගත්තොත් එහෙම නැත්නම් ඡායාරූප එන්න ඕනේ raster graphic පැත්තට vector graphic drawings cartoon logos නේ logos launch අපි ගත්තොත් එහෙම අපි කියන්නේ word වලදී අපි ගත්ත මොන artsද word art නේ ඊට පස්සේ ඒකේ cartoon තිබුණා ඒ ඔක්කොම එන්නේ මේ vector graphs විදියට ඒවා change වෙන්නේ right okay මොකද හිතෙන්නේ size එක කොහොමද එහෙනම් අපි දාලා අදහස ගත්තා right ප්‍රමාණය ගැන මොකද හිතන්නේ image එකේ size එක ගත්තොත් what do you think about size කෝකටද වැඩි ඉඩක් ඕන කෝකටද අඩු ඉඩක් කියන්නේ දැන් අපි අර ඉස්සෙල්ලා ගත්ත මේ ස්ටෝර් කරන විදිය ගැන කතා කරපු එක හොඳට ඔළුවට දාගත්තා නම් තේරෙනවා එහෙනම් raster graphics එකේ pixel by pixel අපි ස්ටෝර් කරනවා vector වලදී නේද x අක්ෂයයි y අක්ෂයයි arrayයි ස්ටෝර් කරාම ඇති එහෙනම් අපි ගත්තොත් raster graphic ගත්තොත් right raster graphics ගත්තාම size එක වැඩිද අඩුද large or small Amasha what do you think raster graphic එකට වැඩි ඉඩක් ඕනද අඩු ඉඩක් ඕනද Tell me what do you think raster graphic එකට වැඩි ඉඩක් ඕනද අඩු ඉඩක් ඕනද නිලුමින්ද ඔව් ජනනි raster graphic එකට ඕනේ වැඩි ප්‍රමාණය. ඒ වැඩි කියන්නේ මේ හැම පික්සල් එකම තොරතුරු දෙන්න ඕනේ. ඒ කියන්නේ x අක්ෂය y අක්ෂය කලර් එක ඔක්කොම දෙන්න මේ හැම පික්සල් එකකින් පික්සල් එක. මම මේක නිකන් මෙතනම ලිව්වොත් පුතාලට තේරෙයි මේකෙදි මම ලියන්න ඕනේ. අපි පළවෙනි කිව්වොත් x1 y1 පළවෙනි පික්සල් එකේ කලර් එක color 1. ඊට පස්සේ දෙවෙනි පික්සල් එක x2 y2 color 2. x3 y3 color 2. දැන් මේකේ දුනහම x y center එකේ coordinate එක දෙනවා r array දෙනවා වර්ණයක් දෙනවා c කියලා කිය ඔච්චරයි එහෙනම් මතක තියාගන්න මේකෙදි large විශාල small මේ පැත්තට කුඩා
හැබැයි මේක මතකයේදී ගත්තොත් වැඩි ඉඩක් මේකට අවශ්‍ය වෙනවා වැඩි අඩු ඉඩක් තමයි මේකට අවශ්‍ය වෙන්නේ. ඒ ප්‍රමාණය කියන්නේ right. අපි ඊළඟට කිව්වොත් මේ ප්‍රමාණය සයිස් එක වෙනස් කරොත් අපි එන්න ප්‍රමාණය වැඩි කරොත් මොනවා වේද? සයිස් එක වෙනස් කරොත් මොනවා වේද? ප්‍රමාණය වෙනස් කිරීමේදී ගුණාත්මක භාර මොකක් වේද? Quality when the size changes. When the size changes. මොනවා වේද? එන්නේ වෙනස් කරොත් මොනවා වේද? පික්සල්ස් වල raster graphic වලදී වුණොත් ගුණාත්මක භාවය අඩු වෙනවා. පුතල දැකලා තිය අර කොටු කොටු වෙන්නේ නේද? පින්තූරේ ඕනට වඩා චූටි එකක් ගොඩාක් විශාල කරද්දී කොටු ගතිය පින ස්වභාවික ගතිය නැති වෙනවා. Right. But vector graphics without change of the size can change the size without loss of quality. මතක තියාගන්න. but ප්‍රමාණය වෙනස් කරම quality එක කිසිම වෙනසක් නැහැ. අපි vector graphic එක ගත්තොත් if you get a vector graphics. Okay. What are the software Mudukanga? Okay, what are the software available for raster graphic and vector graphics? One of the software the පාවිච්චි කරන්නේ. Right? And a raster graphics වලදී මම කලිනුත් කිව්වා chip වගේ වගත්තොත් එහෙම නැත්නම් Adobe Photoshop ගත්තොත් මෙන්න මේක ඉන්නේ raster graphic category. So in GIMP and Photoshop we work with raster graphics. We work with raster graphics. Then in the vector graphics we have Inkspace, again open source one, Inkscape. In Adobe you have Illustrator and even CorelDRAW. So all these are used as a software for vector graphics, right? Now අපේ පාඩමේදී අපි කතා කරන්නේ පුතේ raster graphics. ඒක නිසා අපි මෙතනින් ඉදිරියට කතා කරනවා GIMP ගැන. Right? So we are going to discuss about GIMP after this point. හරි පුතේ. එහෙනම් අපි theory ටික අවසන් කරා. So we finish all the theory you need about the graphics. What we discuss is about the multimedia information and resolution. We discuss color depth, color modes, right? And today we discuss different file formats and when to use what, as well as we discuss type of images finally, right? And පොතේ අපි theory කොටස් ටික ඉවර කරා මේ image editing පැත්තේ. අපි පටන් ගත්තේ මේ අංකිත ග්‍රාෆික කියන්නේ මොකක්ද, විභේදනය කියන එක කොහොමද අර්ථ දක්වන්නේ, වර්ණ ඝනත්වය, වර්ණ ආදේශක, හරි. ඊට පස්සේ අද දවසේ අපි කතා කරා ග්‍රාෆික ගොනු ආකෘති මොනවද, ඒවට උදාහරණ මොනවද කියන එක කතා කරා. ඊට පස්සේ ග්‍රාෆික ප්‍රරූප ගැන කතා කරා. එහෙනම් මේ ටිකත් එක්ක අපි මේකේ තියරි කොටස් ටික යනවා. අපි ඊළඟට කතා කරන්න යන්නේ GIMP ගැන. right. හොඳයි. එහෙනම් GIMP කියන එක පටන් ගමු. අපි www.gimp.org වලට ගිහිල්ලා අපි මෙතනින් download කරගන්න ඔයාලගේ GIMP එකට. So download GIMP from this link and then you will get the setup like this, GIMP 2.10.24. that's the latest version. Yes. And then you double click. Once you double click, you will get the installation mode. I'm going to select install all for all users. මම හැමෝටම මේක install කරන්න කියලා කියනවා. Right.
So when I click it, it will ask whether we want to proceed, right? Then we ask to select the language. I'm going to click OK. And then we will get GIMP setup. So click install. I'm going to go with basics. I'm not going to change anything. So this is easy, right? So it will install GIMP to your machine. Right. So it will take a couple of minutes depending on the speed of your computer as well as the configuration. Right. So it will take some more time until it is finished. Let me go to the commands. Let me show you the commands and we'll discuss the basics. Right. So in the background, it is running. So let me share the commands. So in GIMP, we will also have same set of tools that you will see in Adobe. तर GIMP වලත් වෙනසක් නෑ පොතේ Photoshop පුතාලා කරලා තියෙනවා නම් ඒ සමාන කමාන්ඩ්ස්ම තමයි තියෙන්නේ. तर පුතාලට විභාගෙදි දෙන්නෙත් මේ සම්බන්ධ නම් ඒ නිසා අපි ගොඩක් වෙලාට GIMP වලින් තමයි ඒක කියලා දෙන්නේ. මොකද GIMP වලින් තමයි මේක මේ කරන්න කියලා තියෙන්නේ. Photoshop වල පොඩ්ඩක් මේ කමාන්ඩ්ස් වෙනස්. නමුත් ක්‍රියාවලිය එකයි. මේ සංකේත සමහර වෙලාවට දීලා තියෙන පොතේ අඳුර ගන්න ඕනේ කෙටි ප්‍රශ්න වල එහෙම මේ සමහර එකක් දීලා ඒක මොකක්ද කියලා අහපු අවස්ථා තියෙනවා. Right? Sometimes they might ask you like given this icon, okay, what is it? You should be able to identify. Right. Okay. එතකොට මේකේ commands කීපයක් තියෙනවා. අපිට මුලින්ම අපි කතා කරන්න යන්නේ පොතේ selection tools. අපි කියන තේරීමේ මේවල. මෙන්න ඉවරයි කියලා කිව්වා. Finish. හරි. අපි open කරන්න කලින් මම චුට්ටක් කියලා ඉන්න. අපි කතා කරන්න යන tools වර්ග කීපයක් තියෙනවා. එකක් තමයි තේරීමේ selection tools කියලා. What do you mean by selection? You are going to select a part of image. Image එක කොටසක් තෝරගන්න එකට තමයි මේ selection tool කියලා කියන්නේ. ඒ සඳහා විශේෂ tool වර්ග තියෙනවා. Then you can draw, right? Brush tools, including pencil, including paintbrush. අපි කියන වර්ණ ගෙන්වීමේ මෙවලම් කියලා. Then we have transform tools. අපි කියන පරිමිතිය වෙන් කිරීමේ මෙවලම්. අපිට එහා මෙහා ගෙනියන්න පුළුවන්, cut කරන්න පුළුවන්, rotate කරන්න පුළුවන්. And then finally we have other tools. මේවා ටික තමයි ප්‍රධාන වශයෙන් අපිට බලා ගන්න තියෙන්නේ. Okay, now let me show you how GIMP look like. Right. So let me open
open GIMP. I will type GIMP. Now in my machine, I should see this. Okay, we have GIMP. I'm going to click this. When I click this, in the background, you will see so this is GIMP startup, right? It will take some time to load it because it's a graphic editing program. Okay, I hope you can see the GIMP. Icons are a little bit smaller, so I don't know whether we can increase the size. Let me check. So let me check whether we can increase. We can go for edit preferences. Okay. And then I can go to interface, icon theme. It says small. I'm going to get to the large. Custom. I'm going to select large icons. Okay, huge icons. Okay, I have huge icons now. Okay, I hope now you can see it clearly, right? Right. There are themes as well. You can change if you want. I think the dark theme is good, Ned. I'm going to select the dark theme. Then right. Let me see whether I can change the size of the font. Font scale. I'm going to look at right. So this is the theme. Okay, I have to change the size. Let me see. Right. So let me change it. Otherwise, I don't think you can see what's inside. Let me change the size of the font.
අපි ෆොන්ට්ස් ටික පොඩ්ඩක් ලොකු කරගෙන පොතේ මට මිනිත්තුවක් දෙන්න එක කරන්න. So I'm going. Okay. Okay, I have found this. I have to go to GIMP 2 content. Okay, I will go to C, program files, GIMP 2. Then I can go to we have to go to, let's say, share, then GIMP 2.0 themes. Do I have themes here? Yeah, okay, we have themes. Okay, dark one. Okay, so this is the file. Okay, I'm going to change the font scale. Let me check. Okay, this is the line, so I'm going to change this for a larger value. Let me put 1.6666. Okay, so that's done. Let me close. Yes. Okay, I'm going to close GIMP for the time being. Let me file save. For some reason, it won't allow me to save. Yeah, I can use no open. So I'm going to go to cd/cy drive c program files. Files. And then we have GIMP, and then share GIMP to themes, and then dark. Right. Okay, VIGTKRC. Okay. So I'm going to change the font. Right, anyway, අපි එතන යම් පොතේ මම අනිත් දවසේ බලන්න මේකේ size එක මට වෙනස් කරගන්නයි ඕනුනේ. Let me go to GIMP. Right. Okay. So now I think we have okay, so we have edit preferences. I will increase the icons. We will got custom icons and make huge.
Right, I'm going to say okay. Now we can at least identify the icons. අපිට දැන් icons බලන්න පුළුවන්. හරි පුතේ. එහෙනම් අපි මේ ටික බලමු කොහොමද GIMP එකේ මුල වැඩ ටික කරන්න කියලා. So the first thing I'm going to discuss is how to open an image. So you can go to file, you can go to open, right? So once you have the open, you can go to anywhere you want and then you can select a picture. So let me check whether I have any pictures with me. Right, okay. Right. So I have some picture here. I will click it open. So here is one of the pictures. Right, now let's look at some details. Okay, what kind of picture is, right? We can go to image and then we can go to image properties. So when you go to image properties, you will get something like this. It will tell us about the size of the image, right? Okay, can you tell me what is the size of the image from this image properties? What is the size of the image? Okay. In pixels, yes, I know the size of the image. Its file size is 800 kilobytes. Good. But my question is, what is the size in pixels? How many pixels are there? Yes, Amasha, what is the size of the image in pixels? Shalini, what is the size of the image in pixels? Yes, good, Tamasha. So you have to say 3073 into 2040. So this side we have 3073 pixels. This side we have 2048 pixels, right? So this side we know, from this side we know it's 3073 pixels. We say px, and this side we know it's 2048 pixels. Okay, so that is the length and the width. Good. What is the resolution? Achira, what is the resolution of the image? මේකේ විභේදනය මොකක්ද? Shalini, what is the resolution of this image? අපි කතා කර මේ විභේදනය මයින්නේ ඒකකය මොකක්ද? PPI. Pixels per inch. අංකල්ලකට ඇති පික්සල ගණන. අන්න ඒක තමයි එන්නේ. Right? එතකට අපි උත්තරේ දෙන්න මේකේ අහන්නේ resolution එක. ඒතර resolution කිව්වම පොතේ කෙලින්ම එන්න ඕනේ අංගලකට තියෙන. කියන්නේ PPI වලින් දෙන්න ඕනේ. ඒතර simply අපිට කියන්න පුළුවන් this is 300 PPI. 300 PPI. අංගලකට 300යි. ඒතර දෙපැත්තම ගත්තොත් 300 වැඩි කිරීම 300යි. හැබැයි 90000 කියලා කියන්න එපා පුතේ. අපි සාමාන්‍යයෙන් කියන්නේ 1යි. ඒ කියන්නේ මේකේ විදිහට 300 PPI. 300යි. PPI 300යි. Anyway, good.
Right. What is the color space, color mode? වර්ණ ආදේශකය මොකක්ද මේකේ? මට කියන්න ප්‍රමුදි. What is the color mode? Yes, what is the color mode we are using here? Now we discuss only two. One is RGB, the other one is CMYK. So if you see here, it says RGB color. RGB color. Right. මේ graphic වර්ගය මොකක්ද? එහෙම නැත්නම් file type එක මේක JPG මේක image එක බැලුවොත් පුතාලට පෙනේ මේක JPEG image එකක් අපි ගැන කතා කරා කලින්. We discuss JPG image. Right. So I hope now you get some idea about how to get the details. Right? Okay. So let me close this one and let me open another image. So I will go to desktop to see what I have. Okay, so I'll open this one. Okay, I have this image. I'm going to go to image properties. So here are the image properties. Right, Chalani, can you tell me what is the size of the image in pixels? Size of the image in pixels, Janani. Janani, I need your answer. I'm waiting for your answer. You can type it or you can tell it. ඔයාට කියන්න පුළුවන් පොතේ මේකේ දිග පළල මට ඕනේ පික්සල් ලක්ෂයක් වලින් මේ image එක. මම කොහොමද බැලුවේ? image properties. අපි open කරා. We'll go to image properties and it should tell me. Okay, Nadisha, can you tell me the size of the image in pixels? Okay, Netmin, can you tell me what is the color space? අපි කියව වර්ණ ආදේශකය මොකක්ද? මේක RGB ද CMYK ද? Oh, RGB. Good. මේකේ file type එක මොකක්ද? මේකේ ගොනු ආකෘතිය මොකක්ද? ඔව්. මේකේ ගොනු ආකෘතිය මොකක්ද? අමාෂා? PNG. ඔව්, PNG, portable network graphics අපි කියනවා PNG කියලා තියෙනවා. මෙන්න මෙතන තියෙනවා PNG. එහෙනම් පුතාලට ওই විදිහට image එකක් open කරලා බලන්න පුළුවන්. එහෙනම් අපි එක command එකක් කතා කරා image properties. Right. ඊළඟට අපි zoom tool එකට යමු. මම කිව්වනේ මේ images හදලා තියෙන pixels වලින් කියලා. මේකට අපි කියන zoom tool. This is called zoom tool. හරි. පුතාලා ගිහිල්ලා බැලුවොත් ඒ ජිම්පල තියෙන tool එකට අපි කියන නම zoom tool කියලා කියන්නේ. හරි. ඊළඟට මේ tool එක අපි පාවිච්චි කරන එක වැඩවලට එහෙම නැත්නම් මේක විශාල කරන්න තමයි අපි පාවිච්චි කරන මේ zoom tool එකේ. හරි. zoom tool එකෙන් අපිට අවශ්‍ය පරිදි මේක විශාල කරගන්න පුළුවන් මේ zoom tool එක පාවිච්චි කරලා. right. තමයි මේක විශාල කරගෙන යනවා. එනි image එක අපි විශාල කරගෙන යනකොට පුතාලට පේන්නේ now we are getting the pixels but at some point it will stop. Right. මෙතනින් යන්නේ. Now what you see here is a pixel. I told you pixel is a square side shape, a single colored one. හරි? අපි කිව්වා මේ පික්සලයක් කියලා කියන්නේ හරි හතරස් තනි වර්ණයෙන් යුක්තයි කියලා. එහෙනම් මේ
raster graphic කියන ඒවා හැදිලා තියෙන්නේ pixel වලින්. හරි. මේක අනිත් පැත්තට යන්න ඕන සාමාන්‍ය අපි නිකන් ක්ලික් කරගෙන ගියේ. right. අනිත් පැත්තට යන්න ඕන control button එක ඔබාගෙන ක්ලික් කරගෙන ගියොත් then you are going back. හරි. wow කියනවා. ඒතර ලොකු ගොඩාක් කරන්න පුළුවන්. මේක ඩබල් ක්ලික් කරොත් පුතාලට පෙනේ අපිට ඕන ප්‍රමාණය 100% එනකන් මේකෙන් යන්න පුළුවන්. ඔතන දෙන්නේ කියන එක අපිට දල වශයෙන් මේක පෙන්වුම් කරනවා. මේක 100%යි කියන එක මෙන්න මෙතන පෙන්වන්න පුතේ. ඔයාලා මෙන්න මෙතන බැලුවොත් 100%යි. මෙන්න මේක තමයි ඔරිජිනල් ගාන. right. then right අපි ඊළඟට යමු selection tools වලට. මේ image එක කොටසක් කොහොමද තෝරගන්නේ කියලා. selection tools. ඒතර මේකේ මෙන්න මෙතෙන්ට ගිහපුවම පුතේ මෙන්න මේ මෙතන තියෙනවා එතන තියෙනවා selections tool කීපයක්. අපි කියනවා සිංහලේ තේරීමේ මෙවලම් කියලා. දැනටම තියෙන්නේ මේකේ මේ හතරස් rectangle shape එක තමයි මුලින්ම තියෙන්නේ. මම මේ පින්තූරට යනවා මට ලේසි හින්දා ඒක තමයි select කරලා තියෙන්නේ. මෙන්න මම rectangle selection tool එක ගත්තා. මම click කරලා drag කරද්දී පුතාලට පෙනෙයි මේක rectangle shape එකක් අපිට අවශ්‍ය කොටස මෙන්න මේ විදිහට select කරන්න පුළුවන්. ඒක නතර කරපුවම පුතාලට පෙනෙයි මේ ඒ අදාළ කොටස විතරක් select වෙලා තියෙනවා. So it will select whatever we want to select. So what I could do is I can say edit copy and I can open a new image. We can say okay and I can edit and paste. හරි අපි අර තෝරාගත්ත කොටස වෙනත් image එකක් විදිහට මම පෙන්නුවා. හරි rectangle tool. මේකම අපිට ඕන නම් square shape එකක් ගන්න. right මේකෙන් අපිට පුළුවන් පුතේ අපිට right we can use shift key right මේක අපි click කරලා මෙහෙම එද්දි now you can select shift එක අන්න shift එක බලපුවම මේක හැරෙවෙන හතරස් වෙනවා. මෙහෙම click කරලා අදගෙනදී මේක දැන් ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්. shift එක ඔබපුවාම මේක square shape එකට තමයි select වෙන්නේ. මතක තියාගන්න. now if you say edit copy and if you go here and edit paste right දැන් මේ shape එක ගත්තාම අර කලින් එක වගේ නෙමෙයි. හරි මේක හතරස් විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. අලින්ක ඍජු කෝණාශ්‍රයයට තමයි ආවේ. එහෙනම් මේක ඍජු කෝණාශ්‍රයයට ආව මේක හතරස් ඍජු කෝණාශ්‍රය. මොකද්ද ක්‍රමේ? මම කිව්වා ක්ලික් කරලා මෙහෙම ඇදගෙන යද්දි shift එක ඔබන්න. එතකොට හතරස් විදිහට තමයි මේක select වෙන්නේ. ඊට පස්සේ අපිට edit copy ගිහිල්ලා වෙනම එකට ඕනනම් අරගෙන open file new කියලා edit paste කියෝ. හරි. මේක square shape selection එකක් අපිට ගන්න පුළුවන්. හරි. අපි මේ කතා කරේ rectangle tool එකේ. දැන් මේ tool එක ගත්තාම මෙන්න මෙතන පොඩි ත්‍රිකෝණයක් තියෙනවා. මේ ත්‍රිකෝණයක් තියෙනවා කියන්නේ එක command එකකට වඩා තියෙනවා කියලා.
එතන මේක සිලෙක්ට් කරද්දී ක්ලික් කරලා තියාගෙන අපි ගියොත් මෙතන මේ තියෙනවා ටූල්ස් දෙකක්. අපි තෝරගන්න ඉලිප්ස් කියන එක. ඉලිප්ටිකල් ඉලිප්ස් ආකාර හැඩයක් තෝරගන්න ඕන අපි ඕන් චේන්ජ් කරා. දැන් මම මේ ඡායාරූපෙම තෝරගන්නවා. මම ඉලිප්ස් ආකාර විදිහට තෝරගන්නවා. ක්ලික් කරලා අදගෙන ගියපම් මේ ඉලිප්ස් ආකාරයට තමයි මේකේ සිලෙක්ෂන් එක හැදෙන්නේ. මම අර කලින් වගේම එඩිට් කොපි ගිහිල්ලා අර වගේම අලුතෙන් ෆයිල් නිව් එකක් අරගෙන මම එඩිට් පේස් කරොත් පුතලට පේනවා මේ ඉලිප්ස් ආකාර හැඩයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් ඕකම පුළුවන් අපිට සර්කියුලර් ෂේප් එකක් එහෙම නැත්නම් වෘත්තාකාර කොටසක් දෙන්න අර වගේම තමයි මේක ක්ලික් කරලා ඇදගෙන යනකොට shift එක ඔබන්න. හරි ඒතර වෘත්තාකාර හැඩයක් තමයි එන්නේ. හරි වගේම වෘත්තයක හැඩය තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි කිව්වොත් edit copy අපි මෙතනම දාගමු edit paste උදාට පේනවා ඇති මේ ඉලිප්ස් ආකාර හැඩයක් සහ වෘත්තාකාර හැඩයකට අපි image එක ගත්තා. So we can select either we can get elliptical shape or we can go for circular shape, circle. To get the circular shape, what you have to do, you click and drag. While you are dragging, you know press shift. Shift එක තද කරගෙන යන එක තමයි තියෙන්නේ. Right? එහෙනම් මෙන්න මේ විදිහට අපිට selection එක කරන්න පුළුවන්. We have discussed rectangle mark you tool කියලා අපි මේකට කියන්නේ. එහෙම නැත්නම් rectangle select එහෙම නැත්නම් ellipse select tool කියලා අපි මේකට පාවිච්චි කරනවා. Right. එහෙනම් අපි දැනටම දෙකක් කතා කරලා ඉවරයි. ඊට පස්සේ අපි ගත්තොත් free tool එකක් තියෙනවා. Right? මෙන්න මෙතන තියෙනවා free tool. මේක selection එකක්. මේ free tool එක ගත්තොත් අපිට නිදහසේ පුළුවන්. උදාහරණයක් විදිහට මම මේක කියන්න මම select none කරන්න. right මම මේකේ free එක ගත්තා. මට තියෙන්නේ click කරලා drag කරගෙන යන්න. එතකොට පෙළි මේක මම click කරලා drag කරගෙන යද්දී හරි මෙතන free එකටම යන්න. free select අපිට අවශ්‍ය ආකාරයකට පොතේ මේ අපි මොකද කලින් ඒවා ඍජු කෝණාශ්‍ර හරි වෘත්තාකාර වගේ තමයි ගත්තේ. හරි එහෙම නැතුව කොටසක් ඕන නම් මෙන්න මේ විදිහට අපිට select කරගෙන යන්න පුළුවන්. මම edit copy යන්න. මම මේකට දාන්නම් edit paste කියලා අපි අර කලින් ගත්ත එක. මේ arbitrary හැඩයක් තමයි එන අපිට අවශ්‍ය ආකාරයකට තෝරගන්න ඕන නම් if you want to select free shape then we can go for free select. එහෙනම් මෙතන තමයි තියෙන්නේ ඔය free select කියන එක. So what we have just discussed earlier is fuzzy select will select a range of colors. It's not a single color but a range of colors around a place. Right, when you click it the similar colors select around the place where I have clicked. මම click කරපු තැන වට තියෙන ඒක වර්ණයෙන් සමාන ටික තමයි එතන තියෙන්නේ. The other one we call select by color. So in select by color, when you click something, everywhere in the picture it will select the same color, right? So මේ image එකේ තියෙන හැම තැනකම මේ වර්ණයට අදාළ තියෙන හැම තැනම මේකෙදි select වෙනවා.
So that's called select by color. So we have now finished 5 selection tools: rectangle tool, ellipse tool, free tool, fuzzy tool, and select by color. අපි කතා කරා පහක් තේරීමේ වලම් පහක්. හොඳයි පුතේ. The next one I'm going to discuss brush tools. වර්ණ ගැන්වීමේ මෙවලම්. අපි සාමාන්‍ය paint එක වගේම මේකේ painting වලට එක එක මෙවලම් තියෙනවා. We have tools. Right. Now to demonstrate this one, I'm going to select new. I'm going to get new window like this. Right. Pencil tool. අපි pencil tool එකෙන් පටන් ගමු. මෙන්න මෙතන තියෙනවා pencil tool එක. ඒ pencil tool එකෙන් පුතාට ඕන එකක් අඳින්න පුළුවන්. The color එක ඇවිල්ලා මෙතන තියෙන අපි කියන foreground background කියලා මෙතන two colors. There are two colors. මේක එකක්. දර පුතාලට මේ වර්ණ තෝරගන්න පුළුවන් මෙන්න මේකෙන්. මේ palette එකකින් ඔයාලට ඕන තැනක් ක්ලික් කරලා මෙතනදී අපි හිතමු නිල් වර්ණයක් නම් ඕනේ මෙහෙම ගන්න පුළුවන්. අවශ්‍ය තැනක් ක්ලික් කරලා. We can click somewhere and then we can get that particular color. ඒක කරපුවාම මෙන්න මෙතන වෙනස් වෙනවා. ඊට පස්සේ අපි යන්දොත් පුතාලට පේන්නේ වෙනස් වෙනවා. ඒක pencil tool එක. ඒක අවශ්‍ය මේ brush එකේ size එහෙම මේ තැන් වලින් තියෙන පුතේ වෙනස් කරන්න පුළුවන්. Here the size you can change it. Let's say if you want to reduce the size, you put it here. Now small. තවත් කුඩා කරු. Right? We can change the size. Pencil tool. ඒක color එක ගැන මම කිව්වොත් පුතේ අපි අර කලින් කතා කරපු RGB values එහෙම මේකටත් අදාළයි. මේ තියෙන RGB උදාහරණයකට රතු ඕන නම් මම මේක උපරිමයටම අරයි යනවා. 255, right? 255. Let's say this is 0 and this is 0. Right? We'll get red, right? Mati. අපි අර කලින් වගේම ටිකක් ලොකුවට ගත්තොත් you will see red color. එහෙනම් අපි අර කලින් ඉගෙන ගත්ත color කොටස වැදගත් මෙතනදී අපිට අවශ්‍ය වර්ණය තෝරගන්න. So that is pencil tool. Likewise, we can get paintbrush tool. Paintbrush. අර තරම් crispy නෑ, sharp නෑ පුතාලට පේනවා ඉතින් නේ. Sharp edge එකක් නෙමෙයි තියෙන්නේ. මම තා චුට්ටක් මේක ලොක් කරලා. Right? This is paintbrush. It's like a brush. ඒකේ එක size උත් තියෙනවා මේ පොතේ. මේකේ ගත්තොත් මේ මෙතන ක්ලික් කරොත් මේ brush කියන තැන මම අලුත් එකක් ගන්නකෝ මේ canvas එකක්. Okay. මෙන්න මෙතෙන්ට ගියොත් මේ brush එකේ විදිහත් වෙනස් කර හැකියි. මේ මුලේක තියෙන උදාහරණයක් මම මේ තරු වගේ එකක් select කරොත් we are getting stars. ඒ වගේ තව තියෙනවා මේ තනකොළ වගේ තියෙනවා. I didn't remember. You can change the brush. Different shapes of brush you can use. Different effects you can take. Right? So different types of brushes are available here. You can change. Size එක උදාහරණයක් විදිහට අපි අර මේ තියෙන image එකත් අනිකර මේ එක size එක ඕන තාටිය වැඩි කරන එකයි. You will have bigger size. Increase the size. You will get much bigger size. So you can experiment about the brush. Right? Now simple brush එකක් මම ගත්තොත් අපි අර කලින් තිබුණු ප්‍රමාණෙම ගත්තොත් so this is how it will draw. Right?
You can change the way it draws. We can a paintbrush pencil tool දෙකේ අපිට චිත්‍ර අඳින්න පුළුවන්. හරි. paintbrush එකෙන් දෙන්නේ මෘදු. So you will get soft lines. Pencil එකේ එන්නේ තද ඉරි hard lines. You have seen this නේ. මේ දෙකේ වෙනස හොඳට ගන්න පුළුවන්. Then we can select eraser tool. Right? Pen pencil එක මේකේ තව ගොඩක් ඒවා තියෙන you can experiment and see. I'm not going to discuss the other three, but these are the two main ones. අනික ඒවා try කරලා බලන්න. Then let me go to the eraser. Eraser. ඔන්න eraser එක තියෙනවා. So you can erase. You can increase the size of the eraser like අර වගේම තමයි මෙන්න මෙතන size එක පුතාලා වැඩි කරොත් we'll have bigger size now. Right? So you can erase the line like this. So that's eraser. අපිට අනවශ්‍යව මකන්න අපිට eraser එක පාවිච්චි කරලා size එක වෙනස් කරන්න පුළුවන් කියන එකත් මම කිව්වා. Right. Then let me draw I'm black වලට තෝරගත්ත මෙතන click කරපුවම පුතේ අපි default color වලට එනවා black and white. Right. අපි මේකේ size එකක් චුට්ටක් කුඩා කරගමු. default එකට ගත්තම උදාහරණයකට මම මේ වගේ shapes හැන්දොත් අපි අලුත් දෙයක් කරමු. file new okay පටියක් බම size එක අඩු කරන්න. It's something like 20. චිත්‍ර කරපු අය නම් දන්නවා මේ මොකක්ද අදින්න යන්නේ කියලා. නේ. You have done this arts නේ. Then you can go to paint bucket. You can paint it. Right? අපිට fill color එක select කරන්න පුළුවන්. Let me take some red color. Okay. Pick and color. Maybe another color somewhere here. Then we can change another color. Another color. Right. Another color. Let me check. Different color. So let me take another color. Another color. So likewise, you can, try with, coloring like this. ඉතින් මම පාවිච්චි කරේ පුතේ bucket tool. අපිට දෙන්න පුළුවන්. Then we can have blend tool. මෙන්න මේක ඇතුළෙම තියෙනවා gradient. Right? Gradient tool එහෙම නැත්නම් blend tool කියලා කියනවා. Blend tool කියලා කියන්නේ අපිට වර්ණ කීපයක් මිශ්‍ර කරන්න පුළුවන්. Multiple colors. මෙන්න මෙතන තියෙනවා මේ මොනවද colors කියලා අපිට decide කරන්න පුළුවන්. උදාහරණයකදී අපි custom color එකට යනවා. එතන මේ custom එකේ අපිට මේක නේද ඕන එක වෙනස් කරන්න පුළුවන්. custom එකේ මොනවද එන්න ඕනේ කියන එක
හරි. එතකොට ඒකේ මේකේ තියෙන්නේ foreground to background වගේ අපිට කලර් දෙක මෙතනින් තෝරා ගන්න පුළුවන්. දැන් උදාහරණයකදී මම මෙතන ගන්නවා green. right. background එක ගන්නවා උදාහරණයකට red. ඔන්න කලර්ස් දෙක මම සිලෙක්ට් කරා. දැන් මම මගේ gradient එක මේකෙන් සිලෙක්ට් කරගන්නවා. okay foreground to back color. අපි foreground to background කොහොමද දෙන්න ඕනේ? custom එකක් ගමු. right. දැන් අපි ඊට පස්සේ අපි යන්න ඕන විදිහ දිශාව දෙනවා. right. එහෙම නැත්නම් මෙහෙම මේ පැත්තට. දැන් මේ පැත්තනේ දුන්නේ. we can change selection එක. අපි දුන්න එක තමයි ඉතින්. හරි. අපි තව එකක් ගත්තොත් file new okay. අපිට ඉන්න ඕන විදිහ දෙන්න පුළුවන් foreground background. right. අපිට ඕන එකක් ඒ විදිහට decide කරන්න පුළුවන්. මම මේක ආපහු change කරා කලින් තිබ්බ වර්ණෙට ඒකයි මේක මෙහෙම වෙනස් වෙන්නේ. අපි එක කියනවා gradient. එහෙම නැත්නම් blend වර්ණ සම්මිශ්‍රණයක් දෙන්න පුළුවන්. ඕන වර්ණ ගණනාවකුත් පුළුවන්. උදාහරණයක් විදිහට මම ගත්තොත් එම් file new මේකේ මම ගන්නවා පුතේ අන්තිම එක මේකේ තියෙන color rainbow colors right දැන් පුතාලා දන්නවා කොහොමද මේක මේ වගේ color blend එකක් කොහොමද අපි හදාගන්නේ කියලා right ඒක blend tool එක right ඊළඟට තව එකක් අපි ගත්තොත් තමයි තව කොටසක් ගියොත් right අපිට යන්න පුළුවන් clone tool එකට මේ clone tool හරි clone tool right clone tool එක කියන්නේ මේකෙම පිටපතක් ගන්න. දැන් උදාහරණයකට මම මේකේ තැනක් select කරගන්න. මේකේ අපි සාමාන්‍ය alt button මට මතක විදිහට alt control control මගේ ආරම්භය මම ක්ලික් කරනවා. ඊට පස්සේ මම වෙන තැනකට ගිහිල්ලා මේකේ මම මේකේ brush size එක වැඩි කරගන්නවා අපිට. brush එකේ size එක 20 තියෙන්නේ. ඒක නිසා මම මේක වැඩි කරගන්න. හරි. මේකෙම ක්ලෝන් එකක්. ගහක මලක් නම් තියෙන්නේ මල් ගොඩ වැඩි කරගන්න ඕන මේ ක්‍රමයෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. we can clone. can change like this. clone. ඒකෙම පිටපතක් කියන අදහස. clone to. පුතාලට ඕන විදිහට ඒක සකස් කරගන්න පුළුවන්. right මේකට අපි කියන්නේ clone tool එක කියලා. ඉන්නේ කෙනයි. අපිට ඕන 10 දෙනෙක් විතර වගේ ඉන්නවා වගේ මේක සකස් කරගන්න පුළුවන්. ඒක කරන ඉතින් ආපහු කියලා දෙන්න පොඩ්ඩක්. හරි පුතේ. right මම ඒකට ටිකක් හොඳ ඉමේජ් එකක් ගන්නවා. right මම අලුත් ඉමේජ් එකක් ගන්නවා. මේකට. so I'm going to use a new one.
Let me see. Right, I'm going to use this one this time. Right? I චුට්ටක් ලොක් කරන්න මම මේක. ඔන්න තියෙන image. Oh, sorry. වැඩි වුණා පාර. Right? උතරට පේනවා ඇති මේකේ තියෙන එක වාස් එකයි. Right? මම ගන්නවා clone tool එක. Clone tool එක I'm going to select the clone tool. Right? ඒකේ ප්‍රමාණය චුට්ටක් කුඩා කරගන්න. නැත්නම් එහෙම මේක ලස්සනට එන්නේ නැහැ. එහෙනම් මම සාමාන්‍ය ප්‍රමාණයකට කුඩා කරගන්නවා. කරලා control button එකකින් click කරනවා. ඒ පටන් ගන්න තැන තමයි select කරන්නේ. control button එක. click කරනවා. click කරලා මට අවශ්‍ය තැනට ඇවිල්ලා මේක අර වගේම ඇඳගෙන යන්න පුළුවන්. බොහෝම සීරු මාරුවට කරොත් කිසිම වෙනසක් එන්නේ නැති වෙන්න අපිට ඇඳ ගන්න හැකියාව ලැබෙනවා. ප්‍රශ්නයක් නොවෙන් මේක හැම එකටම ගැලපෙන්නේ නමුත් ගොඩක් ඒවලට ප්‍රශ්නයක් නොවි අපිට වැඩේ කරගන්න හැකියාව ලැබෙනවා. ඔයාලට පේනවා ඇති. ඒක බොහොම සීරුවෙන් කරන්න පුළුවන්. අවශ්‍ය නම් තව තැනකින් අර වගේම පටන් ගන්න. මේක බොහොම සීරු මාරුවෙන් කරනවා නැත්තම් පේන දැන් පුතාලට පේනවා ඇති මම අන්තිමට ගියපු හරිය නම් පොඩ්ඩක් පේනවා නේද? ඒකින්ද ඒක බොහොම සීරු මාරුවට කරන්න ඕනේ වැඩිය නොපෙනෙන ආකාරයට. දැන් මේක නම් පොඩ්ඩක් ඔන්න වටේ සුදු වෙලා ඒක හොයන්න පුළුවන් මොකද පසුබිමත් එක්ක එක මැච් නොවන නිසා. මේක තමයි clone tool එක කියන්නේ. ඒතර සමහරලාට ගහේ තියෙන එක මලයි. මට මල් ගොඩාක් කරන්න පුළුවන් මේ ක්‍රමයට. මං හිතන්නේ අදට අපි කතා කරා ඇති right පොතාලට දැන් මේ ටික කරලා බලන්නයි ඕන. හරි? ඒතර මම මේ සැරේ දෙන්නේ පුතාලට තනියම හිතලා කරන්න ඊට පස්සේ අපි එක්සර්සයිසස් දෙනවා. මේ මම කරපු ටිකව තනියම try කරලා images කීපයක් කරලා එවන්න. දැන් උදාහරණයකට මේක save කරන්න ඕන නම් පොතේ මතක තියන්න file save as ගිහිල්ලා වෙනම image එකක් විදිහට save කරගන්න. file save as ගිහිල්ලා මෙතන file name එක දෙන්න. ඒකේ type එකත් වෙනස් කරගන්න පුළුවන්. හරි? file type එක ඕන නම් මේකේ වෙනස් කරගන්න පුළුවන්. පුතාලට දෙන්න ඕන extension එකක් මේකෙන් select කරලා දෙන්න පුළුවන්. හරි? බලන්න try කරලා බලන්න මේ සති අපි ලබන සතියේ හිමුත් ඉතුරු ටික බලමු. හරි පුතේ මොනවා හරි අපැහැදිලි තැනක් තියෙනවද?